වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතිනා වූ අධ්‍යාපන රටාවත් සමග විභාගය කියනා වූ කාරණය අපි හැමෝටම විශේෂ දෙයක් වෙනවා. මොකද මේ අධ්‍යාපන රටාව තුළ විභාගයක් කියනා වූ කාරණාවෙන් ඔබව මිනුම් දණ්ඩක් ලෙස තබාගෙන ඔබව වර්ගීකරණයකට ලක් කරනවා. එසේනම් එවන් වූ වකවානුවක අපි අද කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් වන්නා වූ මාතෘකාවක් පිළිබඳවයි. එනම් කොහොමද ඔබ විභාගයකට සූදානම් වන්නේ කියනා වූ කාරණය. දෙදෙනෙකුගේ තුන්දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම මේ වීඩියෝ කරවන්න හිතුවේ. මොකද ඇත්තටම අපි දැනගත යුතුයි විභාගයකට ඔබ මුහුණ දෙද්දී ඔබ සූදානම් විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියනා වූ කාරණය. එසේනම් අපි හැමදෙනාටම මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ. මොකද අපිට ජීවිතේ විවිධාකාර වූ අවස්ථාවන් වලදී විවිධාකාර වූ විභාගයන් වලට මුහුණ දීමට සිදු වෙනවා. එය මෙසේමයි එය එසේයයි කියා අපට කීමට නොහැකි. නමුත් විවිධ අවස්ථාවන් වලදී ඔබව මිනුම් දණ්ඩක් ලෙස විභාගයේ භාවිතාවට ලක් කරනවා. ඒ නිසා මම හිතුවේ මේ ගැන අද කතාවක් ඔබට ඉදිරිපත් කරන්න මේ වීඩියෝවෙන්. වීඩියෝ ටිකක් දිග වෙයි. නමුත් අසාගෙන සිටින්න. මොකද මේ ඔබට ඉතාමත් වැදගත් වේවි. ඔබ ජීවිතේ කුමන වයසක සිටියත් ඒ අදාළ විභාගයට ඔබ ඒ අදාළ ආකාරයට මුහුණ දෙන්නේ කොහොමද කියා ඔබට පැහැදිලි කර දීමටයි මේ සූදානම් වන්නේ. එසේනම් ප්‍රථමයෙන්ම වැදගත්ම වන්නා වූ කාරණය තමයි විභාගයකට ඔබ සූදානම් වන්නේ කොයි ආකාරයෙන්ද කියනා වූ කාරණය. එසේනම් පළවෙනි කාරණය තමයි සැලැස්මක් සමග ඔබ විභාගයට සංවිධානය වන්නේ කොයි ආකාරයෙන්ද කියනා වූ කාරණය. නැතහොත් how you going to get a preparation for your exam. එසේනම් අපි බලමු පළවෙනි කාරණය. එසේනම් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි විභාග සැලසුම් කරණයකදී ඔබට අත්‍යවශ්‍යම වන්නා වූ කාරණය තමයි සැලැස්මක් කියනා වූ කාරණය. ඔබ ඔබේ සැලසුම කොහොමද ඔබ සාදාගන්නේ? මොකක්ද ඔබේ විභාගය සඳහා තිබෙනා වූ ප්ලෑන් එක? එසේනම් මොකක්ද මේ කියන්නේ? එසේනම් මේ කාරණේදී මුලින්ම අපිට වැදගත් වන්නා වූ දේ තමයි ඔබ කොහොමද විභාගයකට සූදානම් වෙන්නේ කියලා. ඔබ අසත් තිබෙනවාද බොහෝමයක් දෙනා පවසනවා මට මීට වඩා හොඳට මේ විභාගය කරගන්න තිබ්බා. මට මීට වඩා හොඳට මේ විභාගේ ලකුණු ගන්න තිබ්බා. නමුත් මගේ පොඩි පොඩි වැරදි හින්දා මට මේ දේ කරගන්න බැරි වුණා. ඇත්තටම මම විභාගයට සූදානම් වුණා. නමුත් මට ලැබුණ කාලය මදි. මට මීට වඩා කාලයක් තිබුණා නම් මට මේ විභාගය හොඳට කරගන්න තිබුණා කියලා. මෙන්න මේ කාරණේ මේ ප්‍රශ්නයටයි අපි මේ පිළිතුරු හොයන්න යන්නේ. අපි මුලින්ම බලමු මොනවද විභාගයක් කිරීමට යන්නා වූ ඔබට ඇතිවෙන්නා වූ ප්‍රශ්න කියලා. එසේනම් පළවෙනි කාරණය තමයි ඔබ දන්නවාද ඔබට ඇත්තටම වැදගත් වන්නා වූ කරුණු වලට ඔබ කොතරම් වෙලාවක් ගත කරනවාද කියලා. ඔබ ඇත්තටම හිතලා බැලුවොත් අපිට අපේ දවසේ කාල සීමාවෙන් වැඩිපුරම කාලයක් ගත වෙන්නේ විභාගයකට ඔබට අනවශ්‍ය කරුණු එකතු කිරීමට ගිහිල්ලා ගත වන්නා වූ කාලය. එතකොට ඔබට ඇත්තටම ඔබේ සැලසුමේ පළවෙනි දේ තමයි ඔබ දැනගත යුතුයි ඔබ කොහොමද මේ ප්ලෑන් එකට අවශ්‍ය වන්නා වූ විදියට කාලය සකසා ගන්නේ කියනා වූ කාරණය. එතකොට ඒක තමයි එක වැරද්දක්. ඔබ දන්නේ නැහැ ඔබ ඇත්තටම හරි දේද ඔබ නිවැරදි ආකාරයෙන් විභාගයට ඔබ සූදානම් වීමේදී ඔබ සොයාගන්නේ කියලා. ඊට පස්සේ අපිට තිබෙනවා දෙවෙනි කාරණය. එහෙනම් මේක ඔබට ඇතිවෙනා වූ වැරදි. එසේනම් ඔබ ඇත්තටම කලබලකාරී චරිතයක්ද? ඔබ විභාගයට සූදානම් වන්නට ලෑස්ති වෙන්නා වූ කෙනෙක් විදියට ඔබ ඇත්තටම කලබලකාරීද? එසේනම් අන්න ඒ කාරණය පිළිබඳව ඔබ හොඳින් අවධානය තබා ගත යුතුයි. මොකද ඔබ කලබල වුවොත් සිදුවන්නේ ඔබට ඇත්තටම විභාගයේ අවශ්‍ය දේ මොනවද කියා ඔබට තේරෙන්නේ නැති වීමයි. එහෙනම් ඔබේ ස්කෝප් එක ඔබ නොදැන ගැනීමයි. එසේනම් ඒ තමයි ඔබට ඇතිවිය හැකි දෙවෙනි වැරැද්ද. ඊළඟ කාරණය තමයි ඔබට විභාගයේදී වැදගත්ම කරුණු ටික තෝරා ගැනීමේ අපහසුතාවය. ඒ කියන්නේ මොකද්ද? මුලින්ම අපි කිව්වා ඔබ අනවශ්‍ය දේවල් වලට ඔබට කාලය ගත වෙනවා කියලා. එසේනම් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි මොනවද වැදගත්ම කරුණු කියලා ඊළඟ කාරණය ලෙස. අවසාන කාරණය පුනරීක්ෂණ. ඔබ ඇත්තටම පුනරීක්ෂණයක් කිරීම සම්බන්ධයෙන් දැනුවත්ද? කුමක්ද මේ පුනරීක්ෂණයක් සිදු කරනවා කියලා කියන්නේ? ඔබ විභාගයකට මුහුණ දෙන්නා වූ කෙනෙක් විදියට. මෙන්න මේ
කාරණා හතර පිළිබඳව ඇත්තටම ඔබ තුල ඇති తত্ত্বය කුමක්ද කියා ඔබ තේරුම් ගත යුතු අතර වෙනවා. මොකද මේ කරුණ තමයි අද වන විට අපි හඳුනාගෙන තිබෙන්නේ ප්‍රධානතම ප්‍රශ්නයක් ලෙස ශිෂ්‍යයෙකුට හෝ කෙනෙකුට විභාගයක් සමත් වීමට තිබෙනා වූ ප්‍රශ්න ලෙස. එතකොට මේ කරදරවල මේ තිබෙනා වූ ප්‍රශ්න වලට ඔබ පිළිතුරු සෙවිය යුතුයි. ඊළඟට මේ වැරදි සමග මම ඇත්තටම වණ්ඩනය කර දක්වන කරුණු පහකට අපි බලනවා මේ සැලැස්ම සාදා ගැනීමට ඔබ කොහොමද සූදානම් විය යුත්තේ කියලා. එතකොට මේ සැලැස්ම සාදා ගැනීමට ඔබ සූදානම් වියවනකොට ඔබ මුලින්ම දැනගත යුතු කාරණය තමයි මෙය කොපමණ කාලයකට මෙය විභාගයක් පැවැත්වෙනවාද කියලා. එහෙනම් විභාගයේ අපි කියන්නේ ටයිම් ෆ්‍රේම් එක. මේ ටයිම් ෆ්‍රේම් එක ඔබ අනිවාර්යෙන් දැනගත යුතුයි. මේ ආකාරයෙන් අපි කරුණු පහක් ගැන කතා කරමු. එසේනම් ඊට ප්‍රථමයෙන් අපි යමු පළවෙනි කාරණයට. එහෙනම් ඔබ මුලින්ම විභාගයේදී දැනගත යුතු කාරණය තමයි මේ විභාගයේ කුමක්ද කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ විභාගයේ මොන වගේ එකක්ද කියලා. එතකොට අපි ඒකට කියනවා විභාගයේ ටයිප් එක. ඒ කියන්නේ ඔබ දැනගන්න ඕනේ ඔබ මේ විභාගේ කරන්න යනවා නම් මේක මොන ගණයට අයත් වන්නා වූ විභාගයක්ද කියලා. සැලසුම සකස් කරද්දී මූලිකම දේ තමයි ඔබ දැනගන්න ඕනේ මේක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ තවමත් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එතකොට ශිෂ්‍යයෙක් ලෙස ඔබ විභාගයේ ටයිම් ෆ්‍රේම් එක මොකක්ද කියලා දැනගන්නට කලින් ඔබ මේ විභාගයේ ටයිප් එක දැනගත්තේ නැත්නම් ඔබට අමාරුයි ඒ සඳහා සූදානම් වෙන්න. එතකොට ඔබ කලින්ම දැනගන්න ඕනේ මොකක්ද මේ විභාගයේ ටයිප් එක කියලා. මේ තවත් හොඳට පෙන්නන කරොත් අපි විවිධාකාර වූ විභාග වර්ග තිබෙනවා. එහෙනම් ඔබට ඕලෙල් වෙන්න පුළුවන්, A level වෙන්න පුළුවන්, ඊළඟට අපි කියන්න පුළුවන් ඔබට ඩිප්ලෝමා විභාගයක් වෙන්න පුළුවන්. ඊළඟට අපි තවත් කියනවා නම් ඔබට පෝස්ට් ග්‍රැජුවේෂන් ඩිප්ලෝමා එකක් වෙන්න පුළුවන්. නැත්නම් මේක MBA එකක් වෙන්න පුළුවන්. මේක නැත්නම් PhD එකක් වෙන්න පුළුවන්. මේ විවිධාකාරයෙන් මම කියනවා සෑම ගණයකම විභාගයකට ඔබ සූදානම් වෙන්න පුළුවන්. නැතහොත් අපි හැමතිස්සෙම කතා කරත් අපි කතා නොකරන්නා වූ දෙයක් තමයි රැකියා විභාගය. එහෙනම් ඔබ රැකියාවකට යනවා නම් එහි ඔබට ගවතින්නා වූ විභාගය. මේක ඉන්ටර්විව් එකක් නෙමෙයි. මේ අපි කියන්නේ විභාගයක්. එහෙනම් ඒක පේපර් බේස් වෙන්නත් පුළුවන්. ඒක ඔන්ලයින් වෙන්නත් පුළුවන්. මේ විවිධාකාර වූ වර්ගයන් වලින් ඔබට විභාගයක් පැවැත්වෙන්න පුළුවන්. ඊළඟට මේ පවතිනා වූ විභාගයේ අවශ්‍යතාවය කුමක්ද කියනා වූ කාරණයක් ඔබ දැනගන්න ඕනේ. එතකොට මූලිකවම ඔබ දැන් බලුවා මොකද්ද ඔබේ ටයිප් එක කියලා. මේ ටයිප් එක ඔබ හරියට අඳුනගත්තේ නැත්නම් ඔබට විභාගයකට සැලසුමක් සාදා ගැනීමට අමාරුයි. මොකද ඒක දන්නේ නැතුව ඔබ දන්නේ නැහැ මගේ විභාගයේ වර්ගය මොකක්ද කියලා. ගොඩක් ශිෂ්‍යයන්ට වෙලා තිබෙනා වූ ප්‍රශ්නයක් තමයි ඔවුන් දන්නේ නැහැ මොකද්ද ඔවුන්ගේ විභාගයේ වර්ගය කියලා. එසේනම් ඒක මුලින්ම අඳුන ගන්න. ඔබ කරන්න යන්නේ කුමක්ද කියලා. ඊළඟට අපි බලමු දෙවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ප්‍රතිඵල. ඒ කියන්නේ මොකක්ද ඔබට මේකෙන් ලැබෙනා වූ රිසල්ට් එක. මේ අපි මේ රිසල්ට් එක කියලා කියන්නේ මෙතනදී මූලිකවම ඔබට හම්බෙන්නා වූ ලකුණු ප්‍රමාණය නෙමෙයි. ඊට කලින් අපි මේ රිසල්ට් එක කියලා කියන්නේ ඔබ මේ දෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියනා වූ කාරණය. මොකද මේ කාරණයක් එක්ක ඔබ ඇත්තටම ඔබට වැදගත් වෙනවා සැලසුමක් සකස් කර ගැනීමට. මොකද ඔබට O level වලදී අවශ්‍ය වෙනා වූ රික්වයර්මන්ට් එක නෙමෙයි A level වලදී අවශ්‍ය වෙන්නේ. A level වලදී අවශ්‍ය වෙන රික්වයර්මන්ට් එක නෙමෙයි ඩිප්ලෝමා එකකින් ඔබ බලාපොරොත්තු ගන්න. එතකොට ඇත්තටම ජොබ් එකක් කිරීමට ඔබ යනවා නම් ඒන් අවශ්‍ය වන්නා වූ දේ නෙමෙයි A level කරන්නා වූ දරුවෙකුට අවශ්‍ය වෙන්නේ. එතකොට දෙවෙනි කාරණය වැදගත්ම කාරණය තමයි ඔබ මේන් බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵල කුමක්ද කියලා. එහෙනම් O level කරන්නා වූ දරුවෙකුගේ අවශ්‍යතාවය වෙන්න පුළුවන් A level කිරීම සඳහා ලකුණු ලබා ගැනීම. A level කරන්නා වූ දරුවෙකුගේ අවශ්‍යතාවය වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයකට යාමේ බලාපොරොත්තුව. එතකොට ඩිප්ලෝමා එකක් කරන්නා වූ දරුවෙකුගේ අවශ්‍යතාවය වෙන්න පුළුවන් කොහොම හරි කරලා රස්සාවක් හොයාගන්න. නැත්නම් මේ යුනිවර්සිටි අධ්‍යාපනය ලබන්නා වූ දරුවාට ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක් සඳහා වූ
ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක් හෝ පෝස්ට් ග්‍රැජුවේෂන් එකක් කිරීමට පුළුවන්. එතකොට ඔබ MBA එකක් කරන්නේ. MBA එකක් කිරීමේ කෙනෙකුගේ අවශ්‍යතාවය වෙන්න පුළුවන් රැකියාවේ උසස් වීමක් ලබා ගැනීම. එතකොට මෙන්න මේ විවිධාකාර වූ අවශ්‍යතාවයන් මොනවාද කියලා ඔබ තේරුම් ගත යුතුයි විභාගයකට ඔබ සැලසුමක් සකස් කිරීමේදී. මොකද මේ කාරණේ ඉතාමත් වැදගත් වෙනවා ඔබට ඔබගේ සැලසුම සකස් කර ගැනීමට. ඊළඟට අපි බලමු තුන්වෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි ඔබ ලබාගත යුතු ලකුණු ප්‍රමාණය. එහෙනම් ඔබ ලබාගත යුතු මාක්ස් මේක කොච්චරක්ද වැදගත් වෙන්නේ කියලා ඔබට හිතේ ඇත්තටම ඔබ හිතලා බැලුවොත් මොකද දන්නවද? ඇත්තටම ගොඩක් දරුවන් දන්නේ නැහැ. ඇත්තටම අපි ලකුණු කොච්චරක් ලබා ගන්න ඕනද කියලා විභාගයක් සමත් වෙන්න. ඕලෙවල් දරුවාගේ රික්වයර්මන්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඔබ ඕලෙවල් කරන්නා වූ දරුවෙක් නම් ඔබේ රික්වයර්මන්ට් එක වෙන්න පුළුවන් A9ක් ලබා ගැනීම. A-level කරන්නා වූ දරුවෙකුගේ රික්වයර්මන්ට් එක වෙන්න පුළුවන් A4ක් ලබා ගැනීම. එතකොට ඩිප්ලෝමා එකක් කරන්නා වූ දරුවාගේ ලකුණු රික්වයර්මන්ට් එක වෙනස් වෙන්න පුළුවන්. මේක එක්තරා එක ගණයේ මිනිස්සු. සමහර ශිෂ්‍යයන්ට උඩ කොහොම හරි මේක පාස් වෙනවා. සමහරක් කට්ටියට ඕනේ හොඳ ලකුණක් අරගෙන පාස් වෙන්න. ඒ ඔබට අවශ්‍ය කොපමණ ලකුණු ප්‍රමාණයක්ද කියා ඔබ දැන ගැනීම ඇත්තටම වැදගත් වෙනවා ඔබට සැලසුම සකස් කර ගැනීමට. මොකද ඔබ විභාගයේදී මේ සැලසුම සකස් කර ගැනීමේදී ඔබට මේ ලකුණු ප්‍රමාණය වැදගත් වන්නේ ඇයි කියලා මම දැන් කියන්නම්. මොකද ඔබ දන්නවාද ඔබ මේ විභාගයට සූදානම් වෙන්නා වූ කෙනෙක් විදියට ඔබ ඇත්තටම මේ පිළිබඳව දැනුවත් විය යුතුමයි. එහෙනම් අපි මෙහෙම බලමු. ඔබට ප්‍රශ්න 40ක පේපරයක් නම් හම්බෙන්නේ. ඔබට පාස් වීමට අවශ්‍ය 160ක ලකුණු ප්‍රමාණයක් අවශ්‍යයි නම් ඔබ දැනගත යුතුයි ඔබ සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇවරේජ් ගත්තොත් ඔබ මේ පේපර් එකේ ඔබ ලකුණු 26ක් 28ක් වගේ අතර ප්‍රමාණයකට ගියොත් ඔබට ඇත්තටම මේ විභාගය සමත් වෙන්න පුළුවන්. ඒ ඔබ ඇත්තටම ඔබට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. මොකද ඒ ලකුණු ප්‍රමාණයත් සමග තමයි ඔබේ සැලැස්ම සෑදෙන්න ඕනේ. ඊළඟට එක කණ්ඩණයන් සමග අපි දන්නවා අපි සබ්ජෙක්ට් එකේ මේ සබ්ජෙක්ට් එක මේ විදියට පේපරේ එනවනම් කොටස් ප්‍රමාණයකට පැමිණෙනවා නම් මේ කොටසට මේ ලකුණු ප්‍රමාණය මා ලබාගත යුතුයි කියලා. ඒකට අනුව ඔබට පුළුවන් ඔබේ සැලැස්ම සකස් කරගන්න. මේක ඔක්කොම හරියට ගන්න කෙනාට එකයි ලකුණු 28ක් 29ක් අරගෙන පාස් වෙන්න පුළුවන් කෙනාටත් සමයි. එතකොට මේ කාරණයක් සමග අපි ඇත්තටම බැලුවොත් මේ තුන්වෙනි කාරණය නැතහොත් ලකුණු ලබා ගැනීමේ ප්‍රමාණය වැදගත්ම කාරණයක් බවට පත් වෙනවා. ඊළඟට හතරවෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි ඔබට ලැබෙනා වූ කාලය. එනම් ටයිම්. ඒ කියන්නේ කොහොමද? ඔබට මේ විභාගය සඳහා ලැබෙනා වූ කාලය කොපමණක්ද කියනා වූ දේ. මේ කාලය කොටස් දෙකකට අපි ගමු. එකක් තමයි ඔබ විභාගයක සූදානම් වීමට ඔබට තිබෙනා වූ කාල සීමාව. එහෙනම් මෙය නැවත වෙනස් වෙනවා මේ සියලුම ඛණ්ඩනයන් තුන. ඕලෙවල් දරුවාට අවශ්‍ය වන්නා වූ වේලාව කොපමණ? විභාගයේ සූදානම් වීම සඳහා අපි ඇත්තටම අද වෙනකොට අද පවතිනා වූ තත්ත්වය සමග ඔබ 6 වසරේ සිටම ඔබ මේ ඕලෙවල් විභාගය සඳහා සූදානම් වෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ අද වෙන විට ඇති වී තිබෙනා වූ තත්ත්වය. මොකද මේ එතරම් දුරට තරගකාරී විභාගයක් බවට පත් වෙනවා. ඊළඟට අපි නිගමන ගත්තොත් 10 සහ 11 වසර. එහෙනම් ඔබට අවුරුදු දෙකක් කාල සීමාවක් හම් වෙනවා මේ විභාගයට සූදානම් වෙන්න. ඒතර ඔබ A-level කරන්නා වූ දරුවෙකුට ඒ ආකාරයෙන්මයි. එතකොට ඔබ මේ ටයිම් ෆ්‍රේම් එක අනිවාර්යෙන් දැනගත යුතුයි. මොකද මේ ටයිම් ෆ්‍රේම් එක තුලින් තමයි ඔබ ඇත්තටම තේරුම් ගන්න ඔබ විභාගයට කොතරම් දුරකට ඔබ සූදානම් වෙලා තියෙනවද කියලා. එතකොට මේ කාල සීමාවට අනුව තමයි ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ සැලැස්ම සකස් කරගත යුත්තේ. ප්‍රධාන වශයෙන්ම මේකට පිළිතුර තමයි හරි විදියට කාල සීමාවට අනුව ඔබ විභාගය තීරණය කරගත්තොත් එහි අවසාන ප්‍රතිඵලය තමයි ඔබ අරමා මුලින්ම කියූ ප්‍රශ්නයේ ඉදිරිපත් නොකිරීම. එනම් මට ඇත්තටම විභාගෙ මීට වඩා හොඳට කරන්න තිබුණා. ඒත් මට හම්බෙච්ච වෙලාව මදි. මට මීට වඩා වෙලාවක් තිබ්බනම් මට මීට වඩා හොඳට මේක කරගන්න තිබ්බා. කියනවා වූ ප්‍රශ්නෙට පිළිතුර ඔබට මෙතනින් හම්බෙනවා. එතකොට ඔබ ඒ කාල සීමාව දැනගෙන ඉරුමේ ප්ලෑන් එක හදාගන්න ඕනේ. ඔබට ඇත්තටම සමස්ත දෙකකින් විභාගයක් තියෙනවා. ඔබ කිසිම දෙයක් පටන් අරගෙන නැත්නම් ඒ විභාගය සම්බන්ධයෙන්
සති දෙකේ ටයිම් ෆ්‍රේම්වර්ක් එකට ඔබ කාලය සකස් කරගත යුතුයි. එතකොට මේ ඔබට හම්බෙන්නා වූ රිසල්ට් එකත් ඒකට බලපානවාමයි. ඊළඟට අවසාන කාරණය නැතහොත් වැදගත්ම කාරණය ඔබගේ පරිසරය. එනම් ඔබේ එන්වයරන්මන්ට් එක. මේ කියන්නේ මොකක්ද? ඇත්තටම ඔබ දන්නවාද දරුවෙකුගේ සාර්ථකත්වයේ පිටිපස නිවැරදි පරිසරයක් අධ්‍යාපන කටයුතු කිරීම සඳහා සකස් කර දීම ඉතාමත් වැදගත් වෙන බව. ඔබ දන්නවාද ඒ දරුවාගේ නිවසේ තත්ත්වය නැතහොත් ඒ දරුවාගේ අවට පරිසරය නිවැරදි ආකාරයෙන් අධ්‍යාපනයක් ලැබීම සඳහා සූදානම් හෝ සකස් කර දී නැත්නම් ඒ දරුවාට විභාගයේ ප්‍රතිඵලයට ඒ බලපාන බව. එසේනම් ඔබ සැලසුම සකස් කරගත යුත්තේ මේ පරිසරය කියනා වූ කාරණය දිහා හොඳින් අවධාරණය තබාගෙනයි. මොකද ඔබ මේ ඔබගේම නිවසේ ඉන්න පුළුවන්. නැත්නම් ඔබ රෙන්ට් එකට ඉන්න පුළුවන්. නැත්නම් ඔබ බෝඩින් එකක ඉන්න පුළුවන්. නැත්නම් ඔබ ඇත්තටම රැකියා කරන්නා වූ ස්ථානීය සම්බන්ධයෙන් අවුස්ටේෂන් ගිහිල්ලා ඔබ ඉන්නත් පුළුවන්. එතකොට මේ සියලුම කාරණාවලින් ඔබට වැදගත්ම වන්නා වූ කාරණය තමයි ඔබ තේරුම් ගත යුතුයි ඔබ සිටිනා වූ පරිසරය කුමක්ද කියා. ඔබ රැකියාව කිරීමට ඔබ රැකියා කරන්නා වූ ස්ථානයකද ඔබ සමතින්නේ නැත්නම් ඔබ ඇත්තටම බෝඩින් හවුස් එකකද ඉන්නේ. ඔබ ඉන්නේ කොහෙද සහ ඔබගේ ඒ අවට පරිසරය පිළිබඳව නිවැරදි දැනුමක් ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි ඔබ සැලසුමක් සකස් කර ගැනීමේදී. මොකද දරුවෙක්ට ඇත්තටම ගෙදර ඉඳලා පාඩම් කරන්නා වූ පරිසරය නෙමෙයි තව තැනක ඉඳලා වැඩ කරද්දී තිබෙනා වූ පරිසරය. අවඩ පරිසරයෙන් නෝන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ශබ්ද ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඒ පැත්තේ හැමතිස්සෙම කරන්ට් යන්න පුළුවන්. ඒකත් ලොකු ප්‍රශ්නයක් දරුවෙක්ට. ඇත්තටම විවිධාකාර වූ අවශ්‍යතාවන් සහ විවිධාකාර වූ ප්‍රශ්න වලට මුහුණ පානවා. දරුවෙකු අධ්‍යාපන කටයුතු කර ගැනීමට Tamanගේ පරිසරය සකස් කර ගැනීමේදී. එතකොට දෙමව්පියන් විදියට මේක අහගෙන ඉන්න ඔබගෙන් මට ඉල්ලන්න තිබෙන්නේ ඔබේ දරුවාට නිවැරදි වූ පරිසරයක් සාදා දෙන්න අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා. මොකද එහෙම නැති වුණොත් අවසානයේ විභාගයෙන් ලැබෙනා වූ ප්‍රතිඵලයක් ඒට ලොකු බලපෑමක් එල්ල කරනවා. අපි නැවත වාරයක් මේ කරුණු පහ පිළිබඳව ඉක්මනින් බලමු. මොකද මේ පහම අපි කියන්නේ ඇත්තටම අර චේන් එකක් වගේ. මේ පහම අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ඔබ විභාගීය සැලසුම ප්ලෑන් එක සාදා ගැනීමේදී. එහෙනම් ඔබේ විභාගය කුමක්ද? ඊළඟට ඔබෙන් බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵලය කුමක්ද? එයින් ඔබට අවශ්‍ය වන්නා වූ ලකුණු ප්‍රමාණය කොපමණක්ද? ඒකට අවශ්‍ය ටයිම් එක කොච්චරක්ද? කාලය. ඒ වගේම තමයි ඔබේ පරිසරය කොයි ආකාරයකද කියන්නේ. එතකොට මේ කරුණු පහ පිළිබඳවම ඔබ හොඳින් ප්ලෑන් කරගත්තොත්, හොඳින් අවධාරණය කරගත්තොත් ඔබට ලේසි ඔබේ ප්ලෑන් එක සකස් කරගන්න. එසේනම් අපි බලමු කොහොමද ඔබේ මේ ප්ලෑන් එක ඔබ සලසා ගන්නේ කියලා. එතකොට ඔබගේ මේ සකස්ම ඔබ හදා ගන්නකොට ඔබ බලන්න ඕනේ මේක ඔබ කරන්නේ ඩේලි රූටින් එකක් විදියටයි සහ මුළු කාල සීමාවටම ඔබ කොහොමද මේක හදාගන්නේ කියලා. ඒ කියන්නේ අපි හිතුවොත් අපි උදාහරණයක් විදියට මාස දෙකක කාල සීමාවකට මේක අපි ගත්තොත් ඒ කියන්නේ සති 8ක්. සති 8කට ඔබ කොහොමද මේ ප්ලෑන් එක හදාගන්නේ කියලා ඔබ හොඳින්ම බලාගන්න. එතකොට මූලිකම කාරණය තමයි මේ හදන ටයිම් ෆ්‍රේම් එකේ දවසට ඔබට කොපමණ වෙලාවක් තිබෙනවද කියලා ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දවසට ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔබට තිබෙනා වූ ටයිම් ෆ්‍රේම් එක වෙනස්. ඔබ උසස් අධ්‍යාපනයක් ලබන කෙනෙක් නම් ඔබට තිබෙනා වූ ටයිම් ෆ්‍රේම් එක වෙනස්. ඔබ රැකියාවක් කරන්නා වූ කෙනෙක් නම් ඔබට තිබෙනා වූ ටයිම් ෆ්‍රේම් එක වෙනස්. මේ තුන්ගොල්ලන්ටම තිබෙනා වූ ටයිම් ෆ්‍රේම් වෙනස් වෙනවා දවසේ කොපමණ වෙලාවක් ඔබට තිබෙනවද කියලා. එතකොට මේ ඉගෙන ගන්නා වූ දරුවෙකුට නම් ඔහු දැනගත යුතුයි ඔහු මේ ඉගෙන ගැනීමේ කටයුතු සිදු කරන්නා වූ කාල කටපාඩම තුළදී කොහොමද මේ සති 8කට මේ ප්ලෑන් එක හදාගන්නේ කියලා. එතකොට ඔබට මේ වගේ chart එකක් හදලා ඔබට පුළුවන් ඔබේ සති 8කට ඔබ කොහොමද එක සබ්ජෙක්ට් එකකට ඔබ ලෑස්ති වෙන්නේ කියලා ඔබට ප්ලෑන් එකක් හදාගන්න. පළවෙනි සතියේ, දෙවෙනි සතියේ, තුන්වෙනි සතියේ, හතරවෙනි සතියේ, 5, 6, 7, 8. මේ සති 8 තුල ඔබ කොහොමද ඔබගේ ප්ලෑන් එක හදාගන්නේ කියලා. එතකොට අධ්‍යාපනයේ සම්පූර්ණය ලබන්නා වූ දරුවෙක් නම් අත්‍යවශ්‍යම කාරණය තමයි මේ අවසාන සති දෙකේදී ඔබ මොන ආකාරයෙන්ද විභාගයට සූදානම් වන්නේ කියන දේ. ඒ කියන්නේ මෙන්න මේ සති දෙකේදී තමයි ඔබට ඇත්තටම විභාගයේ ලකුණු ඔබේ රඳා පවතින්නේ. ඒ කියන්නේ මේ සති දෙකේදී ඔබ අනිවාර්යෙන් ප්ලෑන් එකක් හදාගන්න යුතුයි. මා කොයි ආකාරයෙන්ද මාගේ අධ්‍යාපන කටයුතු සූදානම් කරගන්නේ කියලා.
එතකොට අවසාන සතියේදී ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණය තමයි අවසාන සතියේදී ඔබට තිබෙනා වූ මේ ටයිම් ෆ්‍රේම් එක තුලදී අවසාන සතියේදී අවසාන දවස් 3 ඔබ මොන ආකාරයෙන්ද විභාගයට සූදානම් වෙන්නේ කියලා. ගොඩක් ළමයින්ට ඇතිවෙනා වූ ප්‍රශ්නයක් තමයි ඔවුන් විභාගයට දවස් 2ක් තියලා පොත් කුට්ටියක් තියාගෙන පාඩම් කරන්න ලෑස්ති වෙනවා. ඒ කාරණය කොයි වෙලාවකවත් හරියන්නේ නැහැ. නමුත් මම දැක තිබෙනවා 100ට 2ක 3ක ප්‍රමාණයකුත් ඉන්නවා අන්න ඒ ආකාරයෙන් පාඩම් කරන්නව. නමුත් බහුතරයකට ඒ කාරණය සිදු කිරීමට අපහසුයි. ඒකින්ද මේ අවසාන සතියේ අවසාන දවස් 3ේදී ඔබ මොන ආකාරයෙන්ද විභාගයට සූදානම් විය යුත්තේ කියනා වූ කාරණය ඔබේ සැලැස්මේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එහෙනම් ඔබගේ පුනරීක්ෂණ කොයි ආකාරයෙන්ද ප්ලෑන් කරගන්නේ කියලා හොඳින්ම ඔබ දැනගත යුතුයි. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ලබන්නා වූ දරුවෙක් විදියට. එතකොට මුල්ම සති දෙක අපි ගත්තොත් මුල්ම සතියේ පළවෙනි දවස් දෙක මෙන්න මේ දවස් දෙකත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ දවස් දෙකේදී ඔබ අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඔබ විෂය සම්බන්ධයෙන් කරුණු ඔක්කොම දැනගත යුතුයි. මොනවාද විභාගයේ තිබෙනා වූ කරුණු කියලා. ඊළඟට ඔබ මේ පිළිබඳව නෝට් එකක් හදාගත යුතුයි. කෙටි නෝට් එකක්. මේ කරුණු ප්‍රමාණය සම්පූර්ණ කළ යුත්තේ කියලා. මොකද මේ බ්‍රීෆ් එක නැති වුණොත් ඔබට ඇත්තටම මේ 4 වෙනි 5 වෙනි සති වලට එනකොට ඔබ විභාගයේ කිසිම ට්‍රැක් එකක් නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ ඔබ ඔන් ට්‍රැක් නැහැ කියා ඔබටම තේරෙවි. එතකොට ඔබ ඇත්තටම පරක්කු වැඩි. ඒකින්ද අනිවාර්යයෙන්ම මුල් දවස් දෙක තුනදී ඔබ ඒ ආකාරයෙන් මේ පිළිබඳව සාදා ගන්න. ඒතර අවසාන සති දෙකේදී ඔබට මේ රිවිෂන් කියනවා වූ කාරණේ සඳහා යන්න පුළුවන්. එතකොට මේ විෂය ඔබ මේ හදාගත්තු නෝට් තුල ඔබට තේරෙනවා නම් අමාරුම දේ මොකක්ද කියලා. එහෙනම් අමාරුම ඔබ කැමතිම නැති පාඩම් ටික ඒ ටික තියාගන්න මේ 5 වෙනි සහ 6 වෙනි සතිය අතර කියනා වූ ෆ්‍රේම්වර්ක් එකට. මොකද මේ හරියේදී ඔබ ඒ පාඩම් කරොත් ඔබට ඇත්තටම විභාගයට ලැබෙහිඳ එය අමතක වීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුයි. ඒකින්ද මේක හොඳින් මතක තබා ගන්න. නැතුව දෙවෙනි සතියේදී ඒක පාඩම් කරන්න යන්න එපා. මොකද ඔබට ඒක අතර 5 වෙනි 6 වෙනි සති වලට එනකොට ඒක අමතක වෙනවා. මෙන්න මේ කාරණය හොඳින්ම මතක තබා ගන්න. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය ලබන්නා වූ දරුවෙක් නම් ඔබ. ඊළඟට අපි බලමු දෙවෙනි කාණ්ඩය. එහෙනම් අපි කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා. නැතහොත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නා වූ කෙනෙක් කොහොමද තමන්ගේ ප්ලෑන් එක හදා ගන්න ඕනේ කියලා. මේ උදාහරණයක් අපි යන්නේ මේ කියනා වූ සති 8 ප්ලෑන් එකටමයි. එතකොට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය කරන්නා වූ දරුවන්ට එක සෙමිස්ටර් එකකට තමයි විභාග තියෙන්නේ. ඔබට සෙමිස්ටර් වයිස් එක්සෑම්ස් තියෙන්න පුළුවන් මාස 3කට මාස 6කට. වාරයක් ඔබට තියෙන්න වෙන්න පුළුවන් එක්සෑම්ස්. එතකොට මේ සෙමිස්ටර් එක ඔබ හදා ගන්නකොට ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණයක් තමයි ප්‍රධානතම කාරණයක් තමයි මට කොහොමද ලෙක්චර්ස් වැටලා තිබෙන්නේ කියනා වූ කාරණේ. ඒ ලෙක්චර්ස් සමග ඔබට ලබා දෙන්නා වූ ස්ටඩි පීරියඩ් එක. නැතහොත් ඔබට ලබා දෙන්නා වූ ස්ටඩි පීරියඩ් ටයිම් ෆ්‍රේම් එකේදී ඔබ කොහොමද මේ විභාගයට සූදානම් වෙන්නේ කියනා වූ කාරණේ පිළිබඳව හොඳින් ඔබ හොයා බලන්න ඕනේ. මොකද මේ ස්ටඩි පීරියඩ් එකක් ලබා දෙන්නේ ඔබට ඇත්තටම විභාගය සඳහා සූදානම් වෙන්න. එතකොට ගොඩක් දරුවන් කරන්නා වූ වැරැද්දක් තමයි මේ ස්ටඩි පීරියඩ් එක එනකන් ඉන්නවා. Tamanගේ විභාගයට සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු කාරණා පිළිබඳව සොයා බැලීමට සූදානම් වෙන්න විභාගය. එතකොට මේක ඇත්තටම වැරදි. ඒ විදිහට කරන්න එපා. මොකද මේ ස්ටඩි පීරියඩ් එකක් ලබා දෙන්නේ ඔබට රිෆ්‍රෙෂර් එකක් විදිහට විභාගයේ කරුණු ගැන සොයා බැලීමට පමණක් ඒ විභාගයට ඔබ සූදානම් කරවීමට නොවේ. ඒකින්ද ඔබ හොඳින් මතක තබා ගන්න මේ සෙමිස්ටර් එකට අදාළ කාරණාව සෙමිස්ටර් එක පටන් ගත්ත දවසේ ඉඳලා ඔබ විභාගයට සූදානම් විය යුතුමයි. නැතහොත් වෙන්නේ කුමක්ද? ඔබට මේ ලබා දෙන්නා වූ ස්ටඩි පීරියඩ් එක මදි වෙනවා. එතකොට මේ යුනිවර්සිටි දරුවන්ගේ කොට්ටාශයන් දෙකක් තිබෙනවා. එකක් ෆුල් ටයිම් මේක කරන කට්ටිය සහ පාර්ට් ටයිම් අධ්‍යාපනය ලැබමින් රැකියාවක් කරන්නා වූ කොට්ටාශය. අද වලට ගොඩක් කෙනෙක් ඉදිරිපත් කරන්නා වූ ප්‍රශ්නයක් තමයි ඇයි මට ෆුල් ටයිම් මට මේ යුනිවර්සිටි එකේ ස්ටඩීස් කරලා ඊට පස්සේ ජොබ් එකක් පටන් ගන්න බැහැ කියන්නේ. කරන්න පුළුවන්. නමුත් ප්‍රැක්ටිකලි ගත්තොත් අද තිබෙනා වූ ජොබ් මාකට් එකත් එක්ක අපි කියන්නේ ජොබ් මාකට් එකත් එක්ක ඔබ මෙන්න මේ ගණයට ඔබ වැටෙනවා නම් ඔබට ඉදිරියට ලැබෙනා වූ ප්‍රතිඵල වැඩි මේකට වඩා. මොකද
ෆුල් ටයිම් කරන්නා වූ දරුවෙකු ඔහුගේ අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයාගෙන යනකොට ඒ වයසත් සමග ඔහුට රැකියාවක් ලබා ගැනීමේදී අපහසුතාවයකට පත් වෙනවා. මම දෙයක් ඔබෙන් ඔවුන් ඉල්ලනවා අපි මේ කියන්නා වූ එක්ස්පීරියන්ස් එක. ඇත්තටම මම හිතුවා වෙනම වීඩියෝ එකක් කරන්නම් කියලා. ඔබට මේක කොහොමද අවශ්‍ය වෙන්නේ? ඇයි මේක ඇත්තටම වැදගත් වෙන්නේ කියලා අද පවතිනා වූ ජොබ් මාකට් එකත් එක්ක අපි ඒක වෙනම අවස්ථාවකදී බලමු. නමුත් දැනටම මතක තබා ගත යුතුයි මෙන්න මේ ගණයට ඔබට ඇතුළත් වෙනවා නම් ඔබ කොහොමද විභාගයට සූදානම් වෙන්නේ සහ ඔබ මේ ගණයට අයත් වෙනවා නම් ඔබ විභාගයට සූදානම් වෙ යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා. මොකද ෆුල් ටයිම් කරන්නා වූ දරුවන්ට ලැබෙනා වූ වේලාව නෙවෙයි පාර්ට් ටයිම් කරන්නා වූ දරුවන්ට ලැබෙන්නේ. එතකොට මෙන්න මේ පාර්ට් ටයිම් කරන්නා වූ දරුවෙකුට ඒ ලැබෙනා වූ ටයිම් ෆ්‍රේම් එක සහ ඔහු නිවාඩු ලබා ගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියනා වූ ප්ලෑන් එක හදා ගැනීමේදී පොඩි ප්‍රශ්නයකට මුහුණ පානවා. ඒකින් ඒ පිළිබඳව නිවැරදිව අවධානය යොමු කරගනිමින් ඔබ ප්ලෑන් එක හදාගත යුතුයි. ඔබ මේ ස්ටඩි පීරියඩ් එකේ ප්ලෑන් එක හදා ගන්නකොට පාර්ට් ටයිම් වැඩ කරන කෙනෙක් විදියට මේ නිවාඩුව ඔබට ලැබෙන්නේ කවද්ද කියලා ඔබ කලින්ම දැනගත යුතුයි. මොකද නැත්තම් වෙන්නේ අවසානයේ ඔබට ඒ අවශ්‍ය විදියට ප්ලෑන් එකක් හදා ගැනීමට බැරි වෙන එකයි. හොඳම දේ තමයි ඇත්තටම ඔබට පුළුවන් නම් විභාගයට දවස් 2ක් 3ක් හෝ කාල සීමාවක් ලබා ගැනීමට රැකියාවේ පිළිවෙත අනුව රැකියාවේ පිළිවෙලකට අනුව ඔබට නිවාඩුවක් ලබා ගැනීමට පුළුවන් නම් ඔබට ඇත්තටම පුළුවන්කම ලැබෙනවා විභාගයට නිවැරදි ආකාරයෙන් සූදානම් වෙන්න. එතකොට තුන්වෙනි කාරණය නැත්නම් අවසාන කාණ්ඩය. එනම් රැකියාව පමණක් ෆුල් ටයිම් කරන්නා වූ පිරිස. එතකොට මේ රැකියාව විතරක් ෆුල් ටයිම් කරන්නා වූ ඔබට අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතුයි ඔබ කොහොමද විභාගයට සූදානම් වෙන්නේ කියලා. මේ ගණයට ගොඩක්ම අයිති වෙන්නේ MBA එකක් හරි ඩිග්‍රී එකක් හරි නැත්නම් PhD එකක් හරි කරන්නා වූ කෙනෙක් විතර. මේ ගණන තමයි බෙහෙවින්ම අයිති වෙන්නේ මෙන්න මේ අපි කියන්නා වූ ජොබ් කැටගරි එකට. එතකොට මේ ජොබ් කැටගරි එකේදී ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණය තමයි ඔබ කොහොමද ඔබට පවතිනා වූ විභාගය සහ ඒ සඳහා ඔබ කොහොමද නිවාඩු සූදානම් කරගත යුත්තේ කියනා වූ කාරණය. එතකොට මේ ජොබ් එකක් කරන්නා වූ කෙනෙකුට ලොකු ටයිම් පීරියඩ් එකක් හම්බෙන්නේ නැහැ මේ සතියට ප්ලෑන් කරගන්න. මොකද දවසේ කාල සීමාවෙන් අපි කියත්තොත් 8-5 රස්සාව කරන්නා වූ කෙනෙකුට ඇත්තටම වෙලාවක් තිබෙන්නේ එක්ක උදේ 6 ඉඳලා 7 වන්නා වූ ටයිම් ෆ්‍රේම් එක සහ 5න් පසු එනම් හවස ඔබ ගෙදර පැමිණියාට පසු ඔබට තිබෙනා වූ ටයිම් ෆ්‍රේම් එකයි. දවසට ඔබට උපරිම මෙතන පැයක් සහ මෙතන පැය 2ක් හෝ 3ක් අතර කාලයක් තමයි ඔබට ලැබෙන්නේ. මොකද මේ ටයිම් ෆ්‍රේම් එකෙන් පස්සේ ඇවිල්ලා පස්සේ ඔබට පාඩම් කිරීමේ හැකියාවක් නැහැ. නැතහොත් ඔබට තිබෙනා වූ අසයින්මන්ට් එකක් කිරීමට තරම් ඔබට ප්‍රමාණවත් ශක්තියක් ඔබ තුළ නැති වෙනවා. ඒතර මේ ටයිම් ෆ්‍රේම් එක ආයෙ වෙනස් වෙන්න පුළුවන්. දවල් 12 සහ හවස රාත්‍රී 9-8 අතර ටයිම් ෆ්‍රේම් එකේ වැඩ කරන්නා වූ කෙනෙක්ට. මොකද මේ ටයිම් ෆ්‍රේම් එකේ වැඩ කරන කෙනෙක්ට තමන්ට පාඩම් කිරීමට තිබෙනා වූ කාලය තවත් වෙනස් වෙනවා. ඔහුට රාත්‍රියේදී ලැබෙනා වූ කාලය අඩු විය හැකියි. උදේට ලැබෙනා වූ ටයිම් ෆ්‍රේම් එක වැඩි විය හැකියි. එතකොට ඔබ මේ කුමන ෂිෆ්ට් එකකටද ඔබ වැඩ කරන්නේ සහ ඔබ වැඩ කරන්නා වූ රැකියාවත් සමග ඔබ මේ අධ්‍යාපනය සැලැස්ම සකස් කර ගැනීම සහ විභාගයට ඔබ සූදානම් වෙන්නා වූ සැලැස්ම සකස් කර ගැනීම වෙනස් වෙනවා. එසේනම් මම හිතනවා ඔබට පැහැදිලි කියලා අර කරුණු පහත් ඇතුළත් කරගනිමින් ඔබ කොහොමද මේ සැලැස්මක් සකස් කරගන්නේ කියලා. මේ සැලැස්ම සකස් කර ගැනීමට ඔබ අපොහසත් වීමේදී අවසානයේ සිද්ධ වන්නේ කුමක්ද? ඔබට අවතිවෙනා වූ අවසාන රිසල්ට් එක ඇත්තටම අඩු වීමයි. මේ දෙක තුළ තිබෙන්නේ ඇත්තටම පොසිටිව් කම්බිනේෂන් එකක්. ඔබේ ප්‍රෙපරේෂන් එක හොඳ නම් ඔබගේ ලකුණු ඇත්තටම හොඳ වෙනවා. මේක ජීවිතයේ ඔබව මිනුම් දණ්ඩක් බවට පත් කර තිබෙන හේතුවෙන් තමයි අපි කියන්නේ මේ විභාගය ඇත්තටම අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් කියලා. මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ විභාගයක් තුලින් පමණක් මිනිසු මැනීමට පුළුවන් කියලා. නමුත් ඇත්තටම අද වන විට ලෝකයේ තිබෙනා වූ තත්ත්වය සහ ශ්‍රී ලංකාව තුළ තිබෙනා වූ තත්ත්වය තමයි මේ. මොකද විභාගයෙන් තමයි කෙනෙක් ඔවුන් මැනීමට කෙනෙක්ගේ මොන මට්ටමක ඔහු තිබෙනවාද ඔහු මේ සුදුසුද කියලා තෝරුම් ගැනීමට තිබෙනා වූ එකම නිර්ණායකයෙක්. විභාගයට මේ ඔබ කියනා වූ ප්ලෑන් එක හදාගත්තට පස්සේ මේ විභාගයත් එක්කම ඉන්ලයින් වෙන්නා වූ ඊළඟ ප්‍රධානතම කාරණය තමයි ඔබගේ විනය. ඒ කියන්නේ කුමක්ද? මේ කාරණය ඇත්තටම ඔබට වැදගත් වෙන්නා වූ කාරණයක් බවට පත් වෙනවා. මොකද මේ විනය කියනා වූ කාරණය ඔබට විභාගයකට සූදානම් වීමේදී ප්‍රධානතම බලපෑමක් එක් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔබට මේ විනය අවශ්‍ය වෙන්නේ ඔබ
ඇත්තටම දෙයක් සොයවීමට ගියාම ඔබට අවශ්‍ය වන්නා වූ පාඩම පාඩම් කරගෙන යන්නා වූ දේ මේතන තියෙන්නේ මේ පොතේ කොතනද කියලා ඔබට ඉක්මනට හොයාගන්න බැරි නම් ඔබට මතක් වෙන්නා වූ කාරණේ පිළිබඳව සොයා බැලීමට ඔබට නිවැරදි එක පොතක් නැත්නම් ඔබට පොත් ගොඩක හොයන්න වෙනවා නම් මේ කවුන් කිව්ව කාරණේ කොතනද මේ පොතේ සඳහන් වෙන්නේ කියලා අන්න ප්‍රශ්නයක්. එතකොට ඔබ හැමතිස්සෙම කඩිමුඩියේ අවසානයේ ටයිම් එකට ලං වෙලා ඒ ලබා දීමට පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට තවත් ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේවා තමයි ඔබ විනයානුකූල නොවීම තුළ විභාගයකට සූදානම් වීමේදී ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න. ඒ කියන්නේ ඔබ විනයානුකූලව විභාගයකට සූදානම් විය යුත්තේ අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තිබෙන බව ඔබ දැනගත යුතුයි. එසේනම් මේ විනය කියනා වූ කාරණය තුළ පළවෙනි කාරණය තමයි ඔබ කොහොමද අපි කියන්නේ අර අපි කොහොමද සෙටල් ඩවුන් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබ මේ කාරණය සඳහා සූදානම් වෙන්නේ කොහොමද කියනා වූ කාරණය. එතකොට මේ සෙටල් ඩවුන් වෙනවා කියන කාරණය තුලින් අපි පෙන්눔 කර දෙන්නේ මා මේ විභාගයට ඇත්තටම සූදානම්ද කියනා වූ දේ. අපි අර කලින් කතා කරා වූ සැලසුම එහෙම් පිටින්ම පුස්සක් වී යනවා. ඔබ විනයානුකූල නොවි ඔබට ඇත්තටම මේ විභාගයේ සමත් වීමට උවමනාවක් නැත්නම් එනම් විවිධාකාර වූ හේතු තිබෙනවා. එකක් අපි අහලා තියෙනවානේ සමහරක් ළමයි කියනවා මේ දෙමෝපියන්ගේ කරදරේ හින්දා මම මේ විභාගය කරන්න කියලා තියෙනවා. නැත්නම් මේ ජොබ් එකට මේ උසස් වීම ගන්න මේක අත්‍යවශ්‍යයි. මම මේක හින්දා මේ කරන්නේ නැතුව මට උවමනාවට නෙමෙයි. මෙන්න මේ වගේ ඔබට විවිධාකාර වූ දේවල් ඇහිලා තියෙන්න පුළුවන්. මට නම් එච්චර මේ ගැන උවමනාවක් නැහැ. ඒත් ඉතින් මේ ගෙදර කට්ටියත් එක්ක බෑනේ. ඔන්න ඔබට ඇති වෙන්නා වූ වදන්. එතකොට ඒ කියන්නේ ඔබ තුල හරි විනයක් නැහැ. ඔබ මේ විභාගයට ඇත්තටම මම මේ විභාගයට සූදානම් වෙන්න ඕනේද කියලා. එතකොට මේ සෙටල් ඩවුන් වෙන්නා වූ කියනා වූ කාරණය ඇත්තටම වැදගත් වෙන්නේ ඔබගේ මනස. මේ මනස කියනා වූ කාරණය තමයි මේකට බලපාන්නේ. ඔබ තුල ඔබගේ මනස තුල පොසිටිව් ඇටිටියුඩ් එකක් තිබෙනවා නම් නෙගටිව් එකක් නොවේ නම් පොසිටිව් ඇටිටියුඩ් එකක් නම් ඔබ තුල තිබෙන්නේ අන්න අපි කියනවා ඔබ මේ විභාගයට සූදානම් කියලා. එසේනම් ඔබ අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි විනයානුකූල වීම තුළ පළවෙනි කාරණය තමයි ඔබ කොහොමද මේ විභාගයට ඔබගේ මනස සෙටල් ඩවුන් කරගන්නේ කියනා වූ කාරණය. ඔබ මනසින් හිතුවොත් මා මේක කොහොම හරි සමත් වෙනවා කියලා අන්න ඒ මානසික මට්ටම ඔළුවේ තබාගෙන තමයි ඔබ විභාගයට මුහුණ දිය යුත්තේ. නැතිනම් ඔබට කවදාවත් මේ විභාගය පාස් වෙන්න පුළුවන් ප්‍රවණතාවය ඉතාමත් අඩුයි. ඇත්තම කතාව. මොකද මේක විනුන්තණ්ඩක් නිසා ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි මා ඇත්තටම මේකට සූදානම්ද කියනා වූ කාරණය. ඔබට සූදානම් වීමට පුළුවන්. ඇත්තටම මේ අවස්ථාව ඔබට ක්‍රියේට් කරගන්න නම් අපි කියනවා පොසිටිව් මයින්ඩ්සෙට් එකක් ඔබ තුල තිබිය යුතුයි. ඔබගේ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් ඔබට නැති වෙ තාක්කල් ඔබට විභාගයකට සූදානම් වීමට ඉතාමත් අපහසුයි. ඊළඟට අපි බලමු දෙවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඔබගේ ටාස්ක් එක මොකක්ද කියලා ඔබ ඩිෆයින් කරගත යුතුයි. ඒ කියන්නේ ඔබගේ ටාස්ක් එක මොකක්ද කියලා ඔබ කරුණු තීරණය කරගත යුතුයි. එසේනම් ඒ කියන්නේ මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔබ පුනරීක්ෂණයක් කිරීමට සම්බන්ධ වෙනවා නම් විභාගයේදී ඔබ ඇත්තටම ඒ සඳහා කොහොමද ඔබේ ටාස්ක් එක ඔබ සූදානම් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඔබ දැනගත යුතුයි ඔබ කොහොමද ඔබේ මේ අධ්‍යාපන රාමුව තුළ මේ කාලවකවානුව තුළ විනයානුකූල ලෙස කොහොමද ඔබගේ පුනරීක්ෂණ බව ඔබ සූදානම් කරගන්නේ කියලා. මේ ඇත්තම වැදගත් වන්නේ O level සහ A level කරන්නා වූ බහුතරයටයි. මොකද ඔබ දන්නේ නැත්නම් ඔබ කොහොමද ඔබේ ටාස්ක් එක හරියට ඩිෆයින් කරගෙන ඔබ කොහොමද ඔබේ විභාගයට සූදානම් වෙන්නේ කියලා ඔබට ලැබෙනා වූ රිසල්ට් එකත් ඒ වගේම අඩු වෙනවා. ඔබ ගත්තොත් ඔබ මේ රිවිෂන් එකක් කිරීමේදී අපි ගොඩක් වාරයක් දැකලා තියෙනවා කලබලේ තමයි ඒකටත් සූදානම් වෙන්නේ. ඔබ දන්නවද ඒ කියා ඔබ දැකලා තියෙනවා නම් A level විෂයන් වලදී ඔබගේ විභාගයේ අවුරුද්දකටත් වැඩි කාලයක් තියෙද්දිම රිවිෂන් ක්ලාසස් ආයෙ පටන් ගන්නවා. මේක ටියුෂන් ගුරුවරුන් සාදාගෙන තිබෙනා වූ කාරණයක් කියනවටත් වඩා මම හිතන්නේ ඒකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ කුමක්ද දන්නවද? ඔබගේ මේ ටාස්ක් එක නිවැරදි ආකාරයෙන් ඩිෆයින් කරගන්න එකයි. ඒ කියන්නේ ඔබව ඔවුන් එක තැනකට කොටු කරගන්නවා. මෙන්න මේ කරුණු තමයි ඔබ ඉගෙන ගත්තේ. මේ කරුණු ඔබ නැවත වාරයක් බැලිය යුතුයි විභාගයට ප්‍රථමයෙන් කියා ඔබට ඒවා මතක් කර දෙනවා. එතකොට ඔබ පුනරීක්ෂණ අවශ්‍යතාවය සහ ඔබගේ රිවිෂන්ස් ඔබ හරි වෙලාවට පටන් ගත්තේ නැත්නම් වෙන්නේ
ඔබට ඇත්තටම ඔබ දන්නේ නැහැ අවසාන වෙලාවේදී මම මොනවටද මේක මම සූදානම් කරගත යුත්තේවත් කියලා. එතකොට ඒ ප්‍රශ්නය හින්දාමයි මූලිකවම ඔබගේ ටාස්ක් එක ඩිෆයින් කර ගැනීම ඔබට අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙන්නේ. එසේනම් ඒ දෙවෙනි කාරණය සමග අපි යමු තුන්වෙනි කාරණයට. ඒ කියන්නේ ඔබ ඔබේ ටාස්ක් එක ඔබ කඩා ගන්න ඕනේ මැනේජබල් පාර්ට්ස් වලට. ඒ කියන්නේ කුමක්ද? ඔබගේ ටාස්ක් එක ඔබ මේ ආකාරයෙන් බෙදාගත්තම මම රිවිෂන් කරන්න මෙච්චරයි. මේ පාඩමට මෙච්චරයි. එහෙම කියලා කදාගත්තා නම් ඒක මැනේජබල්ද නැද්ද කියනා වූ දේ ඔබ තේරුම් ගත යුතුයි. මේ ඊටමත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මොකද ඔබ ඔබේ පාර්ට්ස් කඩා ගැනීමේදී විභාගයට ඔබ සූදානම් වීමේදී ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි මට මේ පාර්ට් එක මේ දවස් මේ ටයිම් ෆ්‍රේම් එකේදී ඉවර කරගන්න පුළුවන්ද කියලා. ඔබ ඔබේ එක විෂයක් ගත්තොත් මේ විෂය ඔබ කොටස් 4කට කඩාගත්තොත් ඔබ මේ විෂය මේ කරුණු කොටස් 4 සඳහා ගත කරන්නා වූ කාලය හරියට බෙදාගත යුතුයි. ඔබ මේ 4 වෙනි කොටස ඔබ කැඩුවේ අමාරුම එක කියලා නම් අමාරුම කොටස නම් මේක සඳහා ඔබ ඇලොකේට් කරන්නා වූ ටයිම් ෆ්‍රේම් එක ඇත්තටම වැඩි විය යුතුයි. ටාස්ක් එකට වඩා ඔබ ගත කරන්නා වූ ටයිම් ෆ්‍රේම් එක වැඩි විය යුතුයි ටාස්ක් 4 එකේදී. මොකද ටාස්ක් 4 එකට ඔබ නිවැරදි කාලයක් ගත කරේ නැත්නම් ඔබට ඇති වෙන්නේ ප්‍රශ්නය තමයි මේකට කාලය මදි වෙනවා. එතකොට තුන්වෙනි වැදගත් කාරණය තමයි ඔබ මේ ඔබගේ ටාස්ක් එක මැනේජබල් පාර්ට්ස් වලට ඔබ ඩිවයිඩ් කරගත යුතුයි. නැත්නම් ඔබට විභාගයට සූදානම් වීමේදී මේ ටයිම් ෆ්‍රේම් එකකට මේ කැලලමට ඉවර කරගන්න පුළුවන් කියලා එන්නා වූ තරමට ඔබ පාර්ට්ස් කඩාගත යුතුයි පාඩම් කරන්නේ මොනවද කියලා. නැත්නම් අවසානයේ වෙන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද? විභාග වෙලාවදී ඔබට මතක් වෙනවා ඇත්තටම මට මේ පාර්ට් එක බලා ගන්න තිබ්බනේ. මට මේ පාර්ට් එක බලාගත්තා නම් මට මේක ගැන ලියන්න තිබ්බා. ඔබ එහෙම කියලා තිබෙනව නේද? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. මට එහෙම අවස්ථාව වෙලා තිබෙනවා. මොකද ඔබත් මම අහලා ඇති ඔබ කියනවා අපරාධ ප්‍රශ්නයක් තිබ්බා. මම මේ පාර්ට් එකට මම ඇත්තටම මට ඒක බලා ගන්න බැරි වුණා. මම ඒකට ගත කරපු කාලය අඩුයි. මම හිතුවා ඒ පාඩමෙන් අහයි කියලා. ඒත් මට ඒකට සූදානම් වෙන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ උනේ මොකද්ද? නැත්නම් ඔබ ආයෙකේ මම බලාගත්තා ඒත් මදිනේ. අර බලාගත්ත නැති ටිකෙන් තමයි අහලා තිබ්බේ කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒන ඔක්කොම එළියට එන්නේ මොකද්ද? ඔබට මේ ඔබේ ටාස්ක් එක මැනේජබල් පාර්ට්ස් වලට ඩිවයිඩ් කරගන්න බැරි වෙච්ච ප්‍රශ්නයයි. එතකොට ඔබට වෙන්නේ මොකද්ද? ඔබ ඇත්තටම දන්නේ නැහැ මොන පාර්ට් එකට මොන කාලයක්ද මා ගත කළ යුත්තේ කියලා. හතරවන කාරණය. එනම් establishing target deadlines. ඔබ දැනගත යුතුයි ඔබ කුමක්ද ඔබේ තිබෙනා වූ ඩෙඩ්ලයින් එක කියලා. එතකොට ඔබේ ටාගට් එකට අනුකූලව ඔබ මේකට ඩෙඩ්ලයින්ස් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මැනේජබල් පාර්ට්ස් වලට මේක ඩිවයිඩ් කරගත්තට පස්සේ ඔබ ඒකට අනිවාර්යයෙන්ම හරි ඩෙඩ්ලයින් ටයිම් ෆ්‍රේම්වර්ක් එකක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ පාර්ට් එක මම මේ දවසේ ඉවර කරනවා. මේ පාර්ට් එක මම මේ දවසේ ඉවර කරනවා. මේක මම මේ දවසේ ඉවර කරනවා. මේක මම මේ දවසේ ඉවර කරනවා කියලා. එතකොට මේ මැනේජබල් ටාස්ක්ස් ඔබ ඩෙඩ්ලයින් එකකට හෝ ඔබ ටාගට් එකකට තියාගත්තේ නැත්නම් ඔබට වෙන ප්‍රශ්න මොකක්ද දන්නවද? ඔබට ඇත්තටම ඔබ මේක ඉවර කරගෙනත් නැහැ මේක ඉවර කරගෙනත් නැහැ. නමුත් අර ටයිම් ලයින්ස් එක තුල විභාගයට කලබල හින්දා මේකට ගමන්. අන්තිමට වෙන්නේ ඔබ මේ පාර්ට්ස් දෙක තුල දන්නා වූ දේ ඔබ නොදන්න කෙනෙක් බවට පත් වෙන එකයි. ඒකින්ද අනිවාර්යෙන් මතක තබා ගන්න ඕනේ කාරණයක් තමයි ඔබ ඔබේ ටාගට් ඩෙඩ්ලයින්ස් ඔබ ඒක හරි විදියට බෙදා ගන්න කොහොමද කියලා. මේ කාරණය ඇත්තටම එක විභාගයෙන් විභාගයට වෙනස් වෙනවා. ඒකින්ද ඔබ දැනගත යුතුයි ඔබ කොහොමද මේක කරන්නේ කියලා. ඒකට ඔබ ගයිඩ් කිරීමට ඔබ පන්ති යන තැන ගුරුවරු හරි නැත්නම් ඔබේ ටියුෂන් පන්තියේ ගුරුවරයෙක් හරි ඔබ ක්ලාස් යන්නා වූ තැනක හරි ඔබ ලෙක්චර්ස් වලට යන්නා වූ කෙනෙකු හරි ඔබගේ ගුරුවරයා හමු වෙන්න. ඒ ගුරුවරයා සමග සාකච්ඡා කරලා ඒ ඩෙඩ්ලයින්ස් හරි විදියට හදාගන්න. මොකද අපි යූස් කරන ටෙක්නික් එකක් තමයි මම යූස් කරන්නා වූ ටෙක්නික් එකක් තමයි මම යූස් කරන දෙයක් තමයි අපි මේ ඩෙඩ්ලයින්ස් ඔබ හරියට ටාගට් ඩෙඩ්ලයින්ස් හදාගන්නකොට අපි ඔවුන්ට පැහැදිලිවම කියනවා ඔබගේ විභාගයේ ඔබ කොටස් දැනගත යුතුයි කොප්පනක්ද කියලා. ඒ කියන්නේ අපට සබ්ජෙක්ට් එකක් ගත්තොත් මේ සබ්ජෙක්ට් එකේ ටාස්ක් එකේ කියනවා වූ සබ්ජෙක්ට් එකේ පරිච්ඡේදයන් නැතහොත් chapters පහක් තිබෙනවා නම් මේ chapters පහ සඳහා කොපමණ කාල සීමාවක් අපි ගත කරනවාද කියනවා වූ කාරණය අපි නිවැරදි ආකාරයෙන් දැනගත යුතුයි. එතකොට මේ chapters වලට අපි ගත කරන්නා වූ කාලය අපි බෙදාගත්තට පස්සේ අපිට ලේසි වෙනවා අපි මේ කාලය සඳහා කොපමණ ටාගට් එකක් අපි හදාගත යුතුද කියනවා වූ කාරණය. එතකොට
අපි උගන්වද්දී අපි දරුවන්ට කියනවා ප්‍රධානතම කාරණයක් තමයි මේ විදිහට ඔබ ඩෙඩ්ලයින් එකක් හදාගත්තොත් ටාගට් එකක් හදාගත්තොත් ඔබට ඇත්තටම පුළුවන්කම ලැබෙනවා නිවැරදි ආකාරයෙන් විනයානුකූල විදිහට ඔබ විභාගයට සූදානම් වෙනවාද කියලා ඔබටම තේරුම් ගැනීම සඳහා. එතකොට මේ කරුණු හතරක් සමග ගියාම මූලිකවම අපි කියන්නේ ඔබ සෙටල් ඩවුන් වෙන විදිය, ටාස්ක් එක ඩිෆයින් කරගන්න විදිය, මැනේජබල් පාර්ට්ස් වලට කඩා ගන්න විදිය, ඩෙඩ්ලයින් ටාගට්ස් වලට යන විදිය මූලිකව ඔබට අවශ්‍ය වෙන්නා වූ කාරණා බවටපත් වෙනවා. ඊළඟට අන්තිම කාරණය නැත්නම් පස්වන සහ අවසාන කාරණය සඳහායි අපි කියන්නේ small wins. ඒ කියන්නේ මොකද්ද? ඔබගේ මේ ලබා ගන්නා වූ පොඩි දිනු ඔබ සැමරිය යුතුයි. මේක තමයි විනය තුළ තිබෙනා වූ මයින්ඩ් එකට ලැබෙනා වූ මානසික නිදහස නැත්නම් මානසික සුවය කියලා අපි හඳුන්වලා දෙන්නේ. ඒ කියන්නේ ඔබගේ කෙටි අවස්ථාවේදී කියන්නේ ඔබ මේ අචීව් කරගන්න දේවල් ඔබ සැමරිය යුතුයි. ඒ කියන්නේ මොකද්ද? අපි කියන්නේ මේ පාටියක් දාන එකක් නෙමෙයි. නමුත් එක චැප්ටර් එකක් ඉවර කරගත්තා නම් ඒ චැප්ටර් එකට අවශ්‍ය ප්‍රශ්න ටික ඔබ කරලා ඉවර කරගත්තා නම් ඔබට ඒකට ටික් එකක් දාලා ඔබටම කියාගත හැකි හරි මම මේක done. ඒ කියන්නේ එතන මානසිකව ඔබ සුවයකටපත් වෙනවා. ඔබට මානසික සුවයක් ලැබෙනවා. අපි මේ කිව්වා මයින්ඩ් එකට පොසිටිව් ඉම්පැක්ට් එකක් වෙනවා. මෙන්න මේ ස්මෝල් වින්ස් වලින්. ඒ කියන්නේ ඔබේ කෙරුවා වූ වැඩවලට ඔබ ඒ සැමරීමක් බවට පත් කරගත යුතුයි. එතකොට මේ කරුණු පහ පිළිබඳව නිවැරදිවම ගත් කල්හි ඔබගේ විනය කියනා වූ කාරණයට වැදගත්ම වනවා මේ කරුණු පහ. ඒ කියන්නේ ඔබ කොහොමද මානසිකව සෙටල් ඩවුන් වෙන්නේ සහ ඔබගේ ටාස්ක් එක හරියට ඔබ ඩිෆයින් කරගන්නේ කොහොමද සහ මැනේජබල් පාර්ට්ස් වලට ඔබ කොහොමද ඒක ඩිවයිඩ් කරගන්නේ සහ ඩෙඩ්ලයින් ටාගට්ස් කොහොමද ඔබ හදාගන්නේ සහ අවසාන වශයෙන් ඒ පොඩි ඔබ ලබාගත්තා වූ දේවල් ඔබ සමරන්නේ කොයි ආකාරයෙන්ද කියනා වූ කාරණේ පිළිබඳව අපි ස්මෝල් වින්ස් වලින් අපි හඳුන්වලා දෙනවා. එතකොට මේ කරුණු පහ ඔබ හොඳින්ම අවධාරණය කරගත්තොත් මේ විනය කියනා වූ දේ දියුණු වෙනවා. ඔබගේ විනයක් දියුණු වෙනවා කියන්නේ මොකද්ද? අවසානයේ ඔබට නිවැරදි ලෙස විභාගයට සූදානම් වීමට ඔබව සූදානම් කරගත්තා වූ බවටපත් වෙනවා. ඒ කියන්නේ ඔබ සැලැස්ම සාදාගත්තාම ඒ සැලැස්ම විනයානුකූල සැලැස්මක් බවට පත් වෙනවා නොඅනුමානයි. එසේනම් මේ කරුණු දෙක නිවැරදි ආකාරයෙන්ම ඔබගේ සිහියේ තබාගත් කල්හි ඔබයි නිවැරදි කාරණා දෙක බලව ඔබ හොඳටම දැනුවත් වූවොත් ඔබට අනිවාර්යෙන් විභාගයක් ජයගත හැකි බව නොඅනුමානයි. මොකද ගොඩක් දරුවන්ට වෙන්නා වූ ප්‍රශ්න තමයි සැලැස්මක් හදා ගන්නවා. නමුත් ඒ සැලැස්ම නිවැරදි ආකාරයෙන් සකසා ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ඒට අදාළ නිවැරදි මයින්ඩ්සෙට් එකක් ඔබට නැති වෙනවා. එතකොට මේ කරුණු දෙක ඇවිල්ලා ජාත්‍යන්තරයේ පවා පිළියාගෙන තිබෙනවා. ඔබට මානසිකව ඔබ හරි විදියට ඔබ සූදානම් වෙනවා නම් ඕනි විභාගයක් ඔබට මුහුණ දීමට හැකියාව තිබෙනවා කියලා. ඔබ ඇසුවොත් බොහෝ දරුවන්ගේ ඔවුන් පවසයි ඔබට මම මේ විභාගයට මේ ආකාරයෙන් සූදානම් වුණේ කියලා. නිවැරදි සැලැස්මක් සමග විනයානුකූලව විභාගයකට සූදානම් වෙච්ච දරුවෙක්ගේ හැමතිස්සෙම බැලුවොත් ප්‍රතිඵලය පොසිටිව් ප්‍රතිඵලයක් තමයි එළියට මතුවලා තිබෙන්නේ. ඊළඟට අවසාන කාරණය නැතහොත් අපි කියන්නේ මේක තමයි වැදගත්ම කාරණය. ඔබ සැලැස්මක් සදාගත්තා, විනයානුකූල සැලැස්මක් සාදාගත්තා. ඊළඟට ඔබට තිබෙනා වූ ලොකුම ප්‍රශ්නය තමයි අද වන විට දරුවන්ට තිබෙනා වූ ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද කාලය කාර්යක්ෂමව යොදාගන්නේ කියනා වූ කාරණය. කාලය අපි කියනවා මේ කාලය ඉෆෙක්ටිව් විදියට ඔබ කොහොමද සාදාගන්නේ කියලා. නැත්නම් ඔබගේ කාලය ඔබ කොහොමද නිවැරදි ආකාරයෙන් මේ සඳහා සාදාගන්නේ කියලා. අපි කිව්වා සැලසුමේදී ටයිම් ෆ්‍රේම්වර්ක් එක ඔබ හොයාගන්න ඕනේ කියලා. ඔබ ටයිම් ෆ්‍රේම්වර්ක් එකක් හැදුවා. ඊළඟට ටයිම් ෆ්‍රේම් එකට අනුව ඔබ මැනේජබල් ටාස්ක් වලට එක කඩාගත්තා. ඊළඟට ඔබ ඒකට දුන්න ඩෙඩ්ලයින්ස් උත්. ඊළඟට ඔබ ඔබේ ස්මෝල් වින්ස් උත් ඔබ ජයග්‍රහණය කරා. ඒවා ඔබ සමරුවා. එතකොට මෙන්න මේ කාරණාත් එක්ක තවත් මතුවෙනා වූ ප්‍රධානතම කාරණයක් තමයි ඔබ කොහොමද ඔබේ කාලය ඉෆෙක්ටිව් විදියට භාවිතා කරන්නේ කියනා වූ දේ. එතකොට පළවෙනිම දේ තමයි ඔබ හඳුනාගත යුතුයි ඔබට කොතරම් කාලයක් අපතේ ගියාද කියනා වූ කාරණය. එතකොට ප්‍රථම කාරණය ලෙස අපි දකින්නේ ඔබට අපතේ ගිය කාලය ඔබ හඳුනාගන්නේ කොහොමද කියනා වූ දේ. ඒ කියන්නේ කුමක්ද? අපි දන්නවා ඔබට විභාගයකට සූදානම් වනකොට ඔබට ඇත්තටම කාලය අපතේ යන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ හේතුන් මත. ඔබට කොහේ යන්න සිද්ධ වෙනවා.
ඔබට යාළුවෙක් එක්ක ට්‍රිප් එකක් යන්න සිද්ධ වෙනවා. ඔබට හදිස්සි අවස්ථාවකදී අවමංගල උත්සවයකට යන්න වෙනවා. නැත්නම් ඔබ හිතපු නැති කෙනාකට ඔබගේ ගෙදරට ඥාතියෙක් එන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම ඔබගේ විභාගය සඳහා ඔබට ගත වෙන්නා වූ වේස්ට් ටයිම් එකක් බවට පත් වෙනවා. රැකියාවක් කරන කෙනෙක්ට නම් ඔබ ඩිමවුන්ට් දාලා තිබ්බත් ඔබට හදිස්සියම ලොග් වෙන්න වෙනවා. ඔබට හදිස්සියම මීටින් එකක් වෙනවා. ඔබට හදිස්සියම ප්‍රසන්ටේෂන් එකක් කරන්න වෙනවා. එතකොට මේ ඔක්කොම කාරණාත් එක්ක මූලිකවම හේතු වෙන්නා වූ ප්‍රශ්නයක් වලටපත් වෙනවා. ඔබගේ කාලය නැත්නම් මේ වේස්ට් ටයිම් එක වැඩි වෙනවා. එතකොට මේ වේස්ට් ටයිම් එක වැඩි වුණාම වෙන ඉම්පැක්ට් එක තමයි ඔබගේ ප්ලෑන් එකේ ඔබ හදාගෙන තිබ්බ ටයිම් ෆ්‍රේම් ආයෙ පාරක් ඔබට රිවයිස් කරන්න සිද්ධ වෙනවා. ඒවා ආයෙ නැවත පාරක් වෙනස් කරන්න වෙනවා. මොකද ගොඩක් දරුවන් අහන ප්‍රශ්නයක් තමයි අපි ෆ්‍රේම් එකක් හදාගත්තත් වැඩක් වෙන්නේ නැහැ. අපි ටයිම් ෆ්‍රේම් එකක් හදාගත්තත් අපි විභාගයට සූදානම් වෙන්න මේ විදිහට කියලා හදාගත්තත් මේ ප්‍රශ්නෙන් අපිට මේක කරගන්න වෙන්නේ නැහැ නේද? ඒතකොට අපිට හැමතිස්සෙම මේ ප්‍රශ්නකට මුහුණ පානවා කියලා. එතකොට අන්න ඒ කාරණයක් එක්ක අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ අපි කොහොමද අපේ බේස් ටයිම් එක හඳුනාගන්නේ කියලා. එතකොට ඔබ හරලා තිබිච්ච ප්ලෑන් එකට අනුව ඔබට අර වුණා නම් ඔබගේ යාළුවෙක් ඇවිල්ලා ඔබත් එක්ක කාලය ගත කරන්න. ඒ යාළුවා ඔබට ඉග්නෝර් කරලා යන්න කියන්න බෑ. ඒක වැරදි. එහෙම කරන්නත් එපා. මොකද එහෙම කළොත් ලොකු ප්‍රශ්නයක්. ඔබේ ගෙදරට නෑදෑයෙක් ආවොත් අපි දැකලා තියෙනවා ගොඩක් ගෙවල් වල ළමයා පාඩම් කරනවා නම් ළමයා එළියටවත් එන්නේ නැහැ. එතකොට එතනින් ඇත්තටම වෙන්නේ විභාගයකටත් වඩා ඔවුන් සමග ඔබ තුල ගැටණයක් ඇතිවීම. ඒ දරුවෝ අපිව බලන්නවත් දෙන්නේ හැමතිස්සම කරන්නේ පාඩම් කරන එකයි කියලා කියනවා. එතකොට එහෙම වුණාම මෙතන වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකින්ද ඒ தත්ත්වෙට යන්න එපා. මොකද ඒ தත්ත්වෙට ගියොත් ඔබට තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ අනාගතයේදී. මොකද විභාගය කියන දේ ඔබ ජීවිතයත් සමග ඔබටම ඉන්ලයින් වෙලා තිබුණාට ඔබට ඥාති සම්බන්ධතා මිතුරන් ඔවුනුත් ඔබගේ ජීවිතය තුළ සිටිය යුතුයි. ඒකින්ද ඔබ හොඳින් අවධාරණය මතකයේ තබා ගන්න. ඔබට මේ වේස්ට් ටයිම් එක ඔබ හඳුනාගන්නේ කොහොමද කියලා. ඒ වේස්ට් ටයිම් එක හඳුනාගෙන ඔබගේ ප්ලෑන් එක ඔබ රිවයිස් කරගන්න. එතකොට ඔබට මෙතන ගත වෙච්ච කාලය ඔබට මෙතන පැය 4ක් ගත වුණා නම් ඔබ මතක තබා ගන්න. ඔබ මූවි එකක් බැලීමට ටෙලිවිෂන් channel එකක් බැලීමට ගත කරන්නා වූ පැය 4 මේකෙන් කවර් කරගන්න. ඒක ඉතාමත් ඉෆෙක්ටිව් අර ඥාතීන් සහ මිතුරන් ඔබ ඉග්නෝර් කරනවාට වඩා. එතකොට ඔබගේ කාලය ඔබ කාර්යක්ෂම ලෙස ඔබ එතකොට භාවිතා කරලා තිබෙනවා කියලා ඔබටම තේරුම් යාවි. නැතුව ඔබේ ප්ලෑන් එක ඔබ වෙනස් කිරීමට යන්න එපා අනිත් වීක්ස් වල. එතකොට මෙතන වෙන ප්‍රශ්නයක් තමයි දරුවාට මේ ගිය කාලය හඳුනා ගැනීමටත් දන්නේ නැහැ. ඔහු මේ ප්ලෑන් එක රිවයිස් කරගන්නෙත් නැහැ. එතකොට වෙන්නේ අවසානයේ අන්තිම සතියට එනකොට ඔබට වෙලාව මදි වෙනවා. අන්න ඔබ පටන් ගන්නවා කම්ප්ලේන් කරන්න. මට වෙලාව මදි වුණා. මට මේකට ලෑස්ති වෙන්න වෙලාව මදි වුණා කියලා. අන්න ඔබ කම්ප්ලේන් කරන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකින් හොඳින් මතක තබා ගන්න. ඔබ කොහොමද ඔබේ කාලය කාර්යක්ෂම ලෙස යොදාගන්නේ කියලා. ඊළඟට ඔබට ඊළඟ කාරණය තමයි අපි දකින විදියට ඔබ කොහොමද මේ කාලය අදවන විට තිබෙනා වූ තාක්ෂණයත් සමග නිවැරදි ආකාරයෙන් ඔබ යොදාගන්නේ කියලා. ඒ කියන්නේ ඔබට තාක්ෂණික වශයෙන් ඔබට හොඳින්ම අවධාරණය තබා ගන්න මේ තාක්ෂණික මෙවරම් භාවිතා කරගනිමින් ඔබ කොහොමද විභාගයකට සූදානම් වන්නේ කියලා. මොකද මේ කාලයත් සමග ටෙක්නොලොජි එක කියනා වූ කාර්යය තුළ ලොකු ඉම්පැක්ට් එකක් තිබෙනවා පොසිටිව්. ඒ කියන්නේ මේ කාලය ඔබට සේව් කරගන්න පුළුවන් නම් ටෙක්නොලොජි එක භාවිතා කරගනිමින් ඒක ඔබේ විභාගයේ රිසල්ට්ස් වලට පොසිටිව් ඉම්පැක්ට් එකක් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. අද වන විට අධ්‍යාපනය ලැබීමට හැකි ක්‍රම බොහෝමයක් තිබෙනවා. ඔබත් මාත් මේ නරඹාගෙන සිටිනා වූ YouTube එක ක්‍රමයක්. අද ඔබ දන්නවාද මේ කොවිඩ් වසංගතයත් සමග දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ඔබට අවශ්‍ය සියලුම කරුණු YouTube ඔස්සේ වීඩියෝ ඔස්සේ ඔබට නරඹා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙතන ඇත්තටම ඔබට කාලය ඉතුරු කරගැනීමේ හැකියාවක් තිබෙනවා මේක තුලින්. මොකද මම එහෙම කියන්නේ ඔබ හිතුවොත් ඔබේ පළවෙනි පාඩම මම දැකලා තිබුණා A level දරුවන්ට පවා තමයි එක විෂයකදී එක පාඩමක් ඔහු YouTube වීඩියෝවකින් විනාඩි 40ක් ඇතුළත කරලා දෙනවා නම් ඔබ ඔබේ කාලය ගත කළ යුතු නැහැ සම්පූර්ණයෙන්ම මේක පිළිබඳව අධ්‍යයනයක් වෙනම ඔබ සිදු කිරීමට. මොකද එතන ඔබට පොඩි ඉතුරුවක් තිබෙනවා. ඔබගේ රිවිෂන් එක විදිහට මේක නැත්තම් භාවිතා කරන්න පුළුවන් ඔබට. එතකොට ඒක ගුරුවරයෙක් තෝරාගන්න එක්කෙනෙක් තෝරාගෙන ඔබට ඒ ඔස්සේ ඔබට පුළුවන් ඔබේ ප්ලෑන් එක සාදා ගන්න. ඊළඟට දෙවෙනි කාරණය රූපවාහිනිය. අපි ටෙලිවිෂන් එකෙත් දැකලා තිබෙනවා
විවිධ වූ අධ්‍යාපන වැඩසටහන් තිබෙනවා. මේක නම් ශ්‍රී ලංකාව තුළ ඇත්තටම අඩුයි. මොකද ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන් නිවැරදිව වයිඩ් රේන්ජ් එකකට විවිධ සබ්ජෙක්ට්ස් වලට ඔබට අධ්‍යාපනය ලබා දෙන්නා වූ අවස්ථාවන් අඩුයි. නමුත් ඔබ බැලුවොත් ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම්ස් වල ඔබට ඒ මාධ්‍ය භාවිතා කරගැනීමෙන් ඔබට පුළුවන් මේ කාලයේ ඉෆෙක්ටිව් ලෙස භාවිතා කිරීම සඳහා මෙවලමක් විදියට පොත්පත් වලට අමතරව ටෙලිවිෂන් එක භාවිතා කිරීමට. ඊළඟට තවත් කාරණයක් තමයි පොත්පත් තිබෙනවා. මේක අපි කියන්නේ ඕතර්ස්ලා ලියුව පොත්පත්. ඒ කියන්නේ වෙන කට්ටිය ලියුව පොත්පත්. නැත්නම් අපි කියන්නේ ආටිකල්ස්. එතකොට මේ වගේ දේවල් භාවිතා කරලා ඔබට පුළුවන් ඇත්තටම ඔබගේ කාලය ඉතුරු කරගන්න. මොකද මේවා තුළ සංක්ෂිප්තවත් ලෙස දැබුවා වූ ෂෝට් නෝට්ස් තිබෙනවා. අපි දැකලා තිබෙනවා ෂෝට් නෝට් පොඩි පොත් තිබෙනවා. ඒතර ආටිකල්ස්, ෂෝට් නෝට්ස් මෙන්න මේවා භාවිතා කරගනිමින් ඔබට පුළුවන් ඔබගේ කාලය ඉතුරු කරගන්න. ඔබටම පුළුවන් ඔබේ ෂෝට් නෝට් එකක් ගහගන්න. ඔබට පුළුවන් විදියට ඔබ දන්නවාද? ඔබට පුළුවන් විදියට ඔබ හදාගන්න ෂෝට් නෝට්ස්. අපි ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නා වූ කාරණයක් තමයි මයින්ඩ් මැප්ස් කියනා වූ දේ. මේ මයින්ඩ් මැප්ස් කියනා වූ කාරණය ඉතාමත් ප්‍රචලිත දෙයක් බවට පත් වෙනවා ජාත්‍යන්තරයේ. ශ්‍රී ලංකාව තුලත් විවිධ අවස්ථාවලදී විවිධාකාර වූ ගුරුවරුන් ඔබට කියා තිබෙන්න පුළුවන් මොකද්ද මේ මයින්ඩ් මැප් එකක් කියන්නේ කියලා. මයින්ඩ් මැප් එකක් කියන්නේ ඔබ ඒක අතට ගත්තම ඒ මුළු chapter එකම ඔබට අපි කියන්නේ මේවා අපි කියන්නේ ඔබට chart එකක් ආකාරයෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මයින්ඩ් මැප් එකේදී ඔබ හඳගන්නවා ඒ කියනා වූ කාරණය මෙන්න මේ අණු කොටස් තුලින් මෙහෙම වෙනවා. ඊළඟට ඒක B කාරණයට යනවා. ඒක ඊළඟට C කාරණයට යනවා. ඊළඟට එතන මෙතනින් D කාරණයට ලින්ක් වෙනවා. ඒකට අදාළ කොටස් ඔබ අඳ ගන්නවා. අවසානයේ ආයේ ඒක වෙත ලින්ක් වෙනවා. මෙන්න මේ වගේ chart එකක් ඔබට අඳ ගන්න පුළුවන් නම් ඔබේ සබ්ජෙක්ට් එකට ඔබට ඇත්තම ඉෆෙක්ටිව් විදියට ඔබේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. මේක අද වන විට ජාත්‍යන්තරයේ පවා පිළිඅරගෙන තිබෙනා වූ ක්‍රමයක් තමයි මේ මයින්ඩ් මැප් එක. එතකොට ඔබ පිටු 20ක 30ක ප්‍රමාණයක පොතක් පිටු 40ක ප්‍රමාණයක තිබෙනා වූ නෝට් එකක් එක තමයි chart එකකට මේ ආකාරයෙන් වරගෙන ඔබ ගාව තියාගත්තොත් ඔබට ඇත්තටම කාලය ඉතුරු වෙනවා. ඔබ රිවිෂන් එකක් කරනකොට ඔබට ඉෆෙක්ටිව් විදියට භාවිතා කරන්න පුළුවන් මේ මයින්ඩ් මැප් එක. මොකද මේ මයින්ඩ් මැප් එක භාවිතා කිරීම තුළින් ඔබට ලැබෙනා වූ එක් ප්‍රතිඵලයක් තමයි ඔබේ කාලය ඉෆෙක්ටිව් විදියට ඔබට ඉතුරු කර ගැනීමට පුළුවන් වෙන්නා වූ දේ. එසේනම් මෙන්න මේ කාරණා අපි කිව්වා. මේ කාරණා තුළින් ඔබට පුළුවන් ඔබේ කාලය ඉෆෙක්ටිව් ලෙස ඉතුරු කර ගනිමින් විභාගයට සූදානම් වීමට. එතකොට මෙතනදී මේ කාලය ඇත්තටම ඔබට වැදගත් වෙනවා. මොකද මේ කාලය තාක්ෂණයත් සමග යොමු කරන්න. ශ්‍රී ලංකාවේ අද වෙනකොට ගොඩක් දරුවන්ට තිබෙනා වූ ප්‍රශ්නයක් තමයි මේ තාක්ෂණය. මොකද අපි බැලුවොත් අද මේ තිබෙනා වූ කොවිඩ් තත්ත්වයත් සමග ඇත්තටම තවමත් සමාන ප්‍රදේශවලට මේ තාක්ෂණය ගිහින් නැහැ. නමුත් ඔවුන් තිබෙනා වූ විදියට Tamanගේ තාක්ෂණය භාවිතා කරගන්නවා. එතකොට මෙන්න මේ කාරණා ඔවුන්ට ලබා දීමට පුළුවන් නම් ඔබට පුළුවන් නම් ඔබගේ තවත් කෙනෙක්ට යහළුවෙකුට මේ කියා දීමට ඒ ඇත්තටම ඉෆෙක්ටිව් වෙනවා. මොකද ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අවසානයේ ඔබගේ අවශ්‍ය විභාගයට ඔබ නිවැරදි ආකාරයෙන් සූදානම් කරවීමයි. එසේනම් මම හිතනවා ඔබට මේක පැහැදිලි කියලා. ඒක නිසා හැම විටම කාලය හරි විදියට භාවිතා කරන්න. මොකද ඔබගේ කාලය වේස්ට් කරනවා කියන්නේ ඔබගේ ජීවිතය ඔබ වේස්ට් කරගන්නවා වගේ කාරණයක් තමයි. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා you wasting your time is like you are wasting your life කියලා. ඒ කියන්නේ ඔබ ඔබගේ කාලය වියදම් කරනවා නම් ඔබ කාලය නිකරුණේ ගත කරනවා නම් ඒ ඔබේ ජීවිතය නිකරුණේ ගත කරන්නා වූ කාලයක් කියලා ඔබ තේරුම් ගන්න. මොකද ඒ ගිය කාලය ඔබට නැවත පැමිණෙන්නේ නැහැ. එසේනම් ඔබ විනයානුකූල ආකාරයෙන් සැලැස්මක් සකසාගෙන කාලය කාර්යක්ෂමව මේ ආකාරයෙන් ඔබ සකසා ගත්තා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ විභාගයට ඔබ නිවැරදි ආකාරයෙන් සූදානම් වන බව නොඅනුමානයි. එසේනම් මේ කරුණු පිළිබඳව හොඳින් අවධාරණය තබා ගනිමින් අපි අවසාන වශයෙන් නැවත වාරයක් කෙටි සාරාංශයකට යමු. මොකද මේ වීඩියෝව ගොඩක් වෙලාවක් ගියා. නමුත් මම හිතනවා ඔබට මේක ඉෆෙක්ටිව් වෙයි කියලා. මොකද මේ කාරණා තුලින් අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ දරුවෙකු නිවැරදි ආකාරයෙන් විභාගයකට සූදානම් කරන්න ඕනේ කොහොමද කියනා වූ කාරණයයි. මේ විෂයෙන් විෂයට වෙනස් වෙයි. නමුත් අපි මේ කිව්ව බේසික්ස් ටික වෙනස් වෙන්නේ නැහැ. මේ බේසික් ෆ්‍රේම්වර්ක්ස් වලට ඔබ හරියටම සූදානම් වුණොත් ඔබ ඉෆෙක්ටිව් විදියට ඔබේ විභාගයට ඔබ සූදානම් වෙනවා. එසේනම්
නැවත වාරයක් ඔබගේ නිවැරදි සැලසුමත් ඒ වගේම ඔබගේ විනයත් ඔබගේ කාලයත් කියනා වූ කාරණා තුනම ඔබ නිවැරදි ආකාරයෙන් ප්ලෑන් කරගත්තොත් ඔබගේ විභාගය ඔබට අනිවාර්යයෙන්ම සමත් වීමේ හැකියාවක් තිබෙනවා. ඊළඟට තමයි මේ කාරණාවලට තවත් එකතු වෙනා වූ අවසාන කාරණයක් ලෙස මේ ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් නොමැති වුණත් ඔබගේ මයින්ඩ්සෙට් එක නිවැරදි ආකාරයෙන් තිබීම අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙනවා. මොකද ඔබ මානසිකව ශක්තිමත් නැත්නම් මේ කිසි දෙයකින් අවසානයේ ප්‍රතිඵලයක් හම්බෙන්නේ නැහැ. එතකොට මේ මානසික සුවය ලබා ගැනීමට විවිධාකාර වූ ක්‍රම තිබෙනවා. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙක් විය හැකි, ඔබ ක්‍රිස්තියානියෙක් විය හැකි, ඔබ ඉස්ලාම් ජාතිකයෙක් විය හැකි, ඔබ බෞද්ධ ජාතිකයෙක් විය හැකි, ඔබ ඕනම ගණයක ජාතියක කෙනෙක් වුවත් ඔබට ආගමික වටපිටාවක් තුළින් ඔබට මේ විභාගය සඳහා සූදානම් වීමේ හැකියාවක් තිබෙනවා. අපි මෙතනදී අදහස් කරන්නේ ගිහින් ඔබ ආගමික වශයෙන් බාරයක් වී ඇවිත් පාඩම් නොකර ඉඳගෙන පාස් වෙන එක ගැන නෙමෙයි. අපි මෙතන කියන්නේ ඔබට මානසික සුවයක් ලබා ගැනීම සඳහා ඔබ කොහොමද මේ ආගම කියනා වූ දේ භාවිතා කරගත යුත්තේ කියනා වූ කාරණයයි. බෞද්ධයෙක් නම් ඔබට පන්සලකට යා හැකි, නැත්නම් ඔබට භාවනා කළ හැකි. එතකොට මේ කරුණ වලින් ඔබ ඔබගේ මානසික මට්ටම ඔබ දියුණු කරගන්නවා. ඔබ මානසික වශයෙන් ඔබ ශක්තිමත් වෙනවා. එතකොට මේ අපි කිව්වා වූ මූලික කරුණ වලට මේ ඩිරෙක්ට්ලි ඔබට ඉම්පැක්ට් එකක් බවට පත් වෙනවා. එතකොට ඔබට පල්ලියකට යා හැකි. ඔබට ඒ ඔවුන්ගේ ආශිර්වාද ලබා ගත හැකි. ඔබ මොන ආගමේ කෙනෙක් වුණත් ඒ ආගමක දහමට අනුකූලව ඔබට පුළුවන් වෙනවා ඔබේ මයින්ඩ්සෙට් එක සාදා ගන්න. එතකොට මේ කාරණයක් ඔබට ඇත්තටම වැදගත් වෙන්නා වූ කාරණයක් බවට පත් වෙනවා. එසේනම් මම හිතනවා මේ සියලුම කාරණාගත් කල්හි ඔබට නිවැරදි ආකාරයෙන් විභාගයකට සූදානම් වීමට අත්‍යවශ්‍යම කාරණා ටික සම්පූර්ණ වෙන්නේ නැති කියලා. ඔබට ඒ පිළිබඳව නිවැරදි අවධාරණයක්, නිවැරදි අධ්‍යාපනයක්, ඒ පිළිබඳව නිවැරදි කරුණු කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් වෙන්නේ නැති කියා මම හිතනවා. එසේනම් මේ වගේම වැදගත් වන්නා වූ තවත් වීඩියෝවත් සමග අපි ඉදිරියේදී අපේ YouTube channel එකත් සමගම ඔබව හමු වෙන්න කැමතියි. එසේනම් ඔබ මේ වීඩියෝවට කැමති නම් like එකක් දාලා subscribe කරලා අපේ channel එකත් සමගම එක් වී සිටින්න. අපි මේ ආකාරයෙන්ම ඔබට තවත් ඉදිරියට තවත් මේ වගේම වැදගත් වීඩියෝ රැගෙන ඒමට උත්සාහ වී සිටිනවා.